හරි. පළවෙනි ප්‍රශ්නේ රුපියල් 20000ක මුදලක් 100%ක වාර්ෂික සුළු පොලිය අනුපාතකයක් යටතේ අවුරුදු 2කට ණයට ගත්තොත් පොලිය කීයද කියලා හොයන්නලු. එතකොට අපිට කියන්නේ රුපියල් 20000ක් 100%ක සුළු පොලිය අනුපාතකයක්. සුළු පොලිය දුන්නොත් ගාණ අමාරු නෑ ලේසි. එතකොට මොකද කරන්න ඕනේ? එක වසරක් සඳහා පොලිය හොයාගන්න. මුලින්ම පොලිය සමානයි රුපියල් 20000න් 100ට 5ක් නම් දීලා තියෙන්නේ. යටට 100 දාලා උඩින් 5 100න් 5ක් කීයද කියලා හොයාගන්න. එතකොට මෙතන නම් 0.2කට 0.2 කැපුණා. 200 5න් ගන්නාම රුපියල් 1000යි. මේ රුපියල් 1000යි කියලා එන්නේ එක අවුරුද්දකට අපි ගෙවන්න ඕනේ පොලිය. හැබැයි මෙතන කියනවා අවුරුදු 2කට ණයට අරන් තියෙන්නේ. අවුරුදු 2කට නම් ණයට අරන් තියෙන්නේ මේ එන රුපියල් 2000 දෙකෙන් වැඩි කරන්න ඕන. ඒ නිසා වසර දෙකක් සඳහා පොලිය රුපියල් 1000 වැඩි කරන්න ඕනේ දෙකෙන්. එතකොට රුපියල් 2000යි උත්තරේ. මේ සමහරු ලක්ෂ 2යි කියලා අරගෙන හදලා තිබ්බා. ඒකට උත්තර ලකුණු හම්බෙන්නේ නැහැ. ලක්ෂ 2යි නෙමෙයි 20000යි 100ට 5යි කියලා දීලා තියෙන්නේ. එතකොට උත්තරේ රුපියල් 2000යි. ඊළඟට දෙවැනි ප්‍රශ්නේ අසමානතාවයක් තියෙනවා. ඒක විසඳලා එක්ස්ට්‍රා ගන්න පුළුවන් විශාලතම අගය හොයන්නලු. බෝඩ් එක පේනව නේද? මම ස්ක්‍රීන් ෂෙයා දාලා තියෙන එක අයින් කරන්නද නැත්නම් එහෙම තියන්නද? පේනවා. හරි. ඊළඟට අසමානතාවය විසඳන්න. 2x ඍණ 3 කුඩා හෝ සමානයි x ඍණ 2. දෙකයි x ඍණ 3 කුඩා හෝ සමානයි x ඍණ 2. එතකොට අසමානතාවයක් දුන්නොත් සමීකරණයක් විදිහටම විසඳන්න. එකම වෙනස තියෙන්නේ අසමානතාවයේ කොහෙදී හරි ඍණ සංඛ්‍යාවකින් බෙදන්න හෝ ඍණ සංඛ්‍යාවකින් ගුණ කරන්න වුණොත් මේ තියෙන ලකුණ හැමම අනිත් පැත්ත හරවන්න. ඒ හැරෙන්න වෙන කිසිම තැනක සමීකරණයට වඩා වෙනසක් වෙන්නේ නැහැ. මෙතෙන්දි කරන්න ඕනේ දැන් මේ පැත්තෙත් x පද ඉන්නවා මේ පැත්තෙත් x පද ඉන්නවා මේ පැත්තෙත් නිකිල ඉන්නවා මේ පැත්තෙත් නිකිල ඉන්නවා. එහෙම තියෙද්දි ගාන සුළු කරන්න අමාරුයි. ඒක හින්දා අපි දන්නේ නැති පද, ඒ කියන්නේ x පද ටික එක පැත්තකට ගෙනල්ලා මේ නිකිල පද ටික අනිත් පැත්තට අරන් යන්න. එතකොට 2x මේ පැත්තේ තියෙන x වත් මේ පැත්තට ගෙනාවුවා. මෙතන 2x කෙනෙක් ඉන්නවා කොහොමද? මේ පැත්තේ ඉන්න ධන x අනිත් පැත්තට ගෙනාවුවාම ඍණ x වෙනවා. ධන x මේ පැත්තට ගෙනාවුවාම ඍණ x වුණා. මෙතන තියෙන්නේ කුඩා හෝ සමාන ලකුණ එහෙමම තිබ්බා. මෙතන ඍණ දෙකක් ඉන්නවා. තව මෙතන ඉන්නවා ඍණ 3ක්. ඍණ 3 අසමානතා ලකුණෙන් එහා පැත්තට ගියොත් ඒක ධන 3ක් විදිහට ලියන්න ඕනේ. ඊට පස්සේ මෙතන එතෙන්දි උනේ මෙතන හිටපු x ඍණ x වෙලා මේ පැත්තට ආවා. ඍණ 3 ධන 3ක් වෙලා එහා පැත්තට ගියා. ලකුණ මාරු වෙන්න ඕනේ. එයාගේ පැත්ත මාරු වුණා. ඊළඟට 2x ඍණ x කියලා ඉන්නවා. යාව සුළු කරගන්න. 2x ඍණ x කියන්නේ 2x ගෙන් 1x කෙනෙක් අඩු කරන්න ඕන. එතකොට තව ඉතුරුයි x කෙනෙක්. එතකොට මේ පැත්තේ ඉන්නේ x. මෙතන ඉන්නවා කුඩා හෝ සමාන. මෙතන ඉන්නවා ඍණ 2යි ධන 3යි. ඍණ 2යි ධන 3යි තියෙනවා කියලා කියන්නේ ලකුණු දෙක වෙනස්. ලකුණු දෙක වෙනස් නම් වැඩි එක්කෙනාගේ ලකුණ දාලා ඒ සංඛ්‍යා දෙක අඩු කරන්න. වැඩි එක්කෙනාගේ ලකුණ දාලා සංඛ්‍යා දෙක අඩු කරන්න. වැඩි එක්කෙනාගේ ලකුණ මොකද්ද? 2යි 3යි ගත්තාම වැඩි එක්කෙනා 3 3ට ඉස්සරහා ඉන්නේ ධන. එහෙනම් එන්නේ ධන උත්තරයක්. ඊළඟට සංඛ්‍යා දෙක අඩු කරපුවාම 3ෙන් 2ක් අඩු වුණාම 1යි. උත්තරේ එන්නේ x කුඩා හෝ සමානයි 1යි.
මේකට ගන්න පුළුවන් අගයන් තමයි x කියන එක්කෙනා විදිහට අපිට මෙතන සමාන ලකුණ තියෙන හින්දා එක කියන සංඛ්‍යාව ගන්න පුළුවන්. ඊට පස්සේ x කියන එක්කෙනා ඉන්නේ මේ කට වැහිච්ච පැත්තේ. කියන්නේ කුඩා පැත්තේ. කුඩා පැත්තේ ඉන්නවා නම් එකට වඩා අඩු අගයන් වෙන්න ඕනේ. එතකොට සමාන ලකුණ තියෙන හින්දා එක ගන්නත් පුළුවන්. ඊළඟට ඊට වඩා අඩු සංඛ්‍යා ගන්න පුළුවන්. බිංදුව, ඍණ 1, ඍණ 2 ඔය වගේ ඕන තරම් සංඛ්‍යා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතෙන්ට වෙනකන් එක ලකුණක් ඕගලන්ට හම්බ වෙනවා සුළු කරන මට. ඊළඟ ලකුණ හම්බෙන්නේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා x සඳහා තිබිය හැකි විශාලතම අගය හොයන්න කියලා. x සඳහා තිබිය හැකි විශාලතම අගය මේ පැත්තේ තියෙන ඍණ උත්තර ගන්න බෑ. මෙතන බිංදුවටත් වඩා වැඩි එක තමයි උත්තරේ. එහෙනම් ලියන්න යටින් x සඳහා තිබිය හැකි විශාලතම අගය සමානයි 1 කියලා ලියලා නවත්තන්න. මේකට අනිත් ලකුණ හම්බෙන්නේ. මේක ලියන්න අවශ්‍ය නැහැ. මම මේ කුලකයක් විදිහට ලියුව එක ලියන්න අවශ්‍ය නැහැ. අනිත් ටික තියෙනවා නම් සම්පූර්ණ ලකුණු දෙකම හම්බ වෙනවා. මම මේ ලියනව කොහේරි ලියා ගන්න. අමතරව කියන ඒවාත් ලියා ගන්න. ඊළඟට තුන්වෙනි ගාන රූපය දක්වන තොරතුරු අනුව b ගේ අගය හොයන්නලු. මේක මකනවා. රූපය දක්වන තොරතුරු අනුව b හොයන්න කිව්වහම මුලින්ම මෙතන 65යි 55යි ඉන්නවා. මෙතන A ඉන්නවා. මේ පාත් දෙක සමානයි කියලා ඉරි දෙකක් ගහලා පෙන්නලා තියෙනවා. මෙතන B කියලා කෙනෙක් ඉන්නවා. මුලින්ම කරන්න ඕනේ මුලින්ම B හොයන්න පුළුවන් ද බලන්න. මුලින්ම B හොයන්න බෑ. ඒකින්ද මුලින් හොයාගන්න A කීයද කියලා. ඒව හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි මෙන්න මේ මෙතන තියෙන ත්‍රිකෝණය මම පහළට ගන්නම්. එතකොට මෙතන ත්‍රිකෝණය තියෙන්නේ මෙතන 65යි මෙතන 55යි කියලා කියනවා නම් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර ඇතුලේ කෝණ තුන එකතුව අංශක 180යි කියලා. එතකොට මෙන්න මෙයක් දන්නවා නම් මේ තුන් දෙනාගේ එකතුව 180 වෙන්න මෙතෙන්ට මදි කීයක්ද කියලා හොයාගන්න පුළුවන්. එහෙම හෙව්වොත් අපි මෙයාව දන්නවා. එතනින් හොයාගන්න පුළුවන්. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා පරිපූරක කෝණ කියලා જાතිය. නැත්නම් සරල රේඛාවක් මත බද්ධ කෝණ. එතකොට මෙන්න මේ කෝණය දන්නවනම් මේ කියන ඒව හොයාගන්න පුළුවන්. 180 මෙන්න මෙයාව අඩු කළා නම් අපි හොයාගත්ත කෝණය අඩු කළා ඒව හොයාගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඒව හොයාගන්න තියෙනවා. හැබැයි ඒ ක්‍රමේ ටිකක් දිග වැඩි. මේක පළවෙනි පද්දේ හින්දා ඒ ක්‍රමයට යන්න එපා. හොඳම ක්‍රමය තමයි තව ක්‍රමයක් තියෙනවා ඔයගොල්ලන්ට ත්‍රිකෝණ ගැන ඉගෙන ගද්දි කියනවා ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ත්‍රිකෝණයක් තියෙනවා ඒක එක පාදයක් දික් කරාම හැදෙනවා බාහිර කෝණය මෙයාට කියනවා බාහිර කෝණය කියලා. අන්නේ හැදෙන බාහිර කෝණය එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා ක්‍රමයක් තියෙනවා. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියලා කියනවා. එහෙම කියද්දී අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක හොයාගන්නේ මේ බාහිර කෝණයෙන් ඇතුළට වෙන්න. ඇතුළට ඇවිල්ලා මේ ඉස්සරහා ඉන්න දෙන්නගේ එකතුව තමයි අභ්‍යන්තර සම්මුඛ කියලා කියන්නේ. ඇතුළට පැනලා ඉස්සරහා ඉන්න උන් දෙන්නගේ එකතුව තමයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක කියලා කියන්නේ. එතකොට එහෙනම් මේ A කියන එක්කෙනා අපිට ලියන්න පුළුවන් කෙලින්ම 65යි 55යි එකතු කරලා එන උත්තරය. එතකොට A සමානයි අංශක 65 ධන අංශක 55 හේතු ඕනනම් ලියන්න පුළුවන්.
ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියන ප්‍රමේයෙන් තමයි අපි ඒක ගත්තේ. මේක ඔන්නම් ලියන්න පුළුවන්. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන නිසා. ඊළඟට සුළු කළාම එනවා 65යි 55යි 120යි. අංශක දාන්න උඩින් බිඳුව නැත්තම් වැරදි. අංශක 120යි. අපි එක්කෙනෙක් හොයාගෙන ඉවරයි. හැබැයි ඒව නෙමෙයි හොයන්න කියන්නේ බීව. ඊළඟට බලන්න මේ අනිත් ත්‍රිකෝණය සැලකුවොත් අනිත් ත්‍රිකෝණේ ඉන්නේ මෙහෙම. මේ පාද දෙක සමානයි. මෙයා දැන් අපි දන්නවා 120යි කියලා. මේ හොයාගත්තා 120යි කියලා. ඒතකොට මෙහා 120යි. මේ පාද දෙක සමානයි. බාහිරව ඉන්න එක්කෙනා තමයි B කියන්නේ. එයාව තමයි හොයන්න. අර කලින් ප්‍රමේයම පාවිච්චි කරන්න පුළුවන්. මෙයාව දන්නවා හැබැයි මෙයාව දන්නේ නැහැ. මේ ත්‍රිකෝණයක් තියෙනවා. එක පාදයක් දික් කළාම හැදෙන බාහිර කෝණය තමයි හොයන්න තියෙන්නේ. එයා සමාන වෙන්න ඕනේ කියනවා ප්‍රමේයෙන්. එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට. ඒ කියන්නේ ඇතුළට ආපුවාම ඉස්සරහා ඉන්න කෝණ දෙක එකතුව. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් දන්නවා 120යි කියලා අනිත් එක්කෙනාවත් හොයාගත්තා නම් හරි. අනිත් එක්කෙනා හොයන්න ඕන ක්‍රමය තමයි මෙන්න මේ ත්‍රිකෝණය සම ද්විපාද ත්‍රිකෝණයක්. පාද දෙකක් සමාන නම් කියනවා සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක මේ කෝණ දෙක මොකද වෙන්න ඕනේ? සමද්විපාද ත්‍රිකෝණයක හැම වෙලාවෙම මෙන්න මේ පාදයට ඉස්සරහින් ඉන්න මේ කෝණය. මේ පාදයට ඉස්සරහින් ඉන්න මේ කෝණය. මෙන්න මේ මං 32ක් දාපු කෝණ දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ. සමාන පාදවලට ඉස්සරහා ඉන්න කෝණ දෙක සමානයි කියලා ප්‍රමේයක් තියෙනවා. ඒක හින්දා මෙන්න මේ කෝණයයි මේ කෝණයයි සමානයි. අපි ඒ දෙන්නට x කියලා දාගමු. මෙයා x නම් මෙයාත් x වෙන්න ඕනේ. මේ ඇතුලේ ඉන්න කෑල්ල. b එක්කෙනාට ඇතුලෙන් ඉන්න කෑල්ල ගැන මම මේ කියන්නේ. x. ඒ දෙන්නම x නම් මෙයා 120යි නම් මේ පොඩි ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව 180ට සමාන වෙන්න ඕනේ. එතකොට අපිට ලියන්න පුළුවන් x ධන 120 සමානයි 180. හේතුව නම් ලියන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයි කිය අංශක 180 හින්දා. x ට x එකතු වුණාම 2x ධන 120යි සමාන 180යි. ඊළඟට x වනේ අපි හොයාගන්න. x ඉන්න පදේ තියාගෙන අනිත් අය අයින් කරගන්න. 120 අනිත් පැත්තට යවන්න. ඒකට 2x සමානයි 180ෙන් මේ ධන 120 එහා පැත්තට ගියාම ඍණ 120ක්. ඒකට මේ පැත්තේ ඉන්නවා 2x. අර පැත්ත 180ෙන් 120ක් අඩු වුණාම 60ක් ඉතුරු. ඊට පස්සේ දැන් අපිට ඕනේ 2x නෙමෙයි x. මොකද කරන්න ඕනේ? දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕනේ. දෙපැත්තම දෙකෙන් බෙදුවාම මේ පැත්ත දෙකට දෙක කැපිලා x ඉතුරුයි. එහා පැත්ත 62න් බෙදුනහම 30යි. උත්තරේ x සමානයි 30යි. x සමානයි 30යි කියලා එනවා. ඒ කියන්නේ මේ කෝණයේ අංශක 30යි. මේ කෝණයත් අංශක 30යි. එහෙනම් දැන් අපිට දීලා තිබ්බ එක්කෙනාගේ අපි දන්නවා මෙතන 65යි 55යි එකතු වෙලා මෙතන 120ක් වුණා. මේ කෝණේ 30යි මේ කෝණේ 30යි වුණා. ඊළඟට මෙන්න මේ කොටසේ දැන් බලන්න මෙතන D ඉන්නවා මෙතන 30ක් ඉන්නවා. මෙතන තියෙන සරල රේඛාවක්. මේ සරල රේඛාවක් උඩ තියෙන කෝණවල ඔක්කොම එකතුව 180ට සමාන වෙන්න ඕනේ. එහෙනම් B කියන කෝණයට අංශක 30ක් එකතු වුණොත් 180ක් වෙන්න ඕනේ. ඒක හින්දා දැන් සමීකරණයක් තියෙනවා. මෙතන B හොයන්න ඕන නම් මේ 30 අයින් කරගන්න. 30 අයින් කරන්න එහා පැත්තට යවන්න. එතකොට මේ පැත්තේ ධන 30 නම් එහා පැත්තට ගියාම ඍණ 30ක් වෙන්න ඕනේ. B සමානයි 180 න් 30ක් ගියාම 150යි. ඕක තමයි උත්තරේ. ඔය ගාන
ටිකක් ක්‍රම වැඩි ක්‍රමය දිග වැඩි. මෙතන මුලින්ම කළේ මේ කෝණ දෙකේ එකතු අරගෙන මෙතන 120යි කියලා හොයාගත්තා. ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන හින්දා. ඊළඟට මේ පොඩි ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් හින්දා මේ කෝණයයි සමානයි. ඒකින්ද යාගේ කෝණ තුන එකතු කරපුවාම 180ට සමාන වෙන්න ඕනි කියන ප්‍රමේය පාවිච්චි කරලා අපි හොයාගත්ත මේ කෝණ දෙකේ අගය අංශක 30යි කියලා. එතකොට මෙතන 30යි නම් මෙයා 180ක සරල රේඛාවක් හදන්න b කියන එක කෙනා 150ක් වෙන්න ඕන. එතකොට b ගේ උත්තරය අංශක 150. හරිනේ තේරුම් නැති මොනවා හරි කියනවා නම් අහන්න. ඊළඟට ලහිරු මකන්නද? ඊළඟට හතරවෙනි එක හතරවෙනි එකේ කියනවා අරය ආරු වෘත්තයකින් හතරෙන් එකක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ දිග 44යිලු. r ගේ අගය හොයන්නලු. අරය r වෙච්ච වෘත්තයකින් හතරෙන් එකක් ගැන කියන්නේ. මුලින්ම ඕකට පුළුවන් නම් රූපයක් ඇඳගන්න. මෙන්න මෙහෙම එක්කෙනෙක් ගැන ඔය කියන්නේ. අරය r වෙච්ච වෘත්තයක්. මෙයා r නම් මෙයාත් ඔන්නම් r. අරය වෙනස් වෙන්නේ නැහැ. ඒකට වෘත්තයකින් හතරෙන් එකක් කියන්නේ කාලා. මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් ගැන කියන්නේ ඡාප කොටසේ දිග කියන්නේ මෙන්න මේ රවුම් කොටස. වෘත්තාකාර කොටසේ දිග සෙන්ටිමීටර් 44යිලු. එතකොට අපිට සාමාන්‍යයෙන් ගණන් වල දෙන්නේ මේ r ගේ අගය දීලා මේ ඡාප කොටස හොයන්න කියනවනේ. එතකොට ඡාප කොටසේ දිග හොයන්නේ කොහොමද? අපි සාමාන්‍යයෙන් ඡාප කොටසේ දිග සමානයි වෘත්තයක දිග හොයනවා නම් 2πr. හැබැයි මෙතන ඉන්නේ සම්පූර්ණ වෘත්තයක් නෙමෙයි. යාගේ හතරෙන් එකක් විතර. එහෙනම් 2πr වැඩි කිරීම හතරෙන් එකයි කියලා දානවා. ඊළඟට මෙතන ඡාප කොටසේ දිග දීලා තියෙනවා 44යි. මේ පැත්තේ ආදේශ කරගන්න 2 කියන්නේ 2යි 5 කියන්නේ 7න් 22යි r අපි දන්නේ එහෙමම තියන්න මෙතන 4න් එකක් ඉන්නේ. ඊළඟට ඔන්නම් r උක්ත කරගමු. r උක්ත කරගන්නවා කියන්නේ r මේ පැත්තේ තනි කරලා අනිත් ඔක්කොම ඉලක්කම් ටික යවන්න. මේ යට ඉන්න අයව එහා පැත්තට ගියාම එන්නේ උඩට. මෙතන 44ක් ඉන්නවා. මේ යට ඉන්න 7යි යට ඉන්න 4යි මෙහෙට එද්දි උඩට එන්නේ. මෙතන උඩ ඉන්න අය යටට එන්නේ. ඒකට දෙකකුයි 22කුයි මේ පැත්තේ යරට ලියන්න ඕනේ. මේ පැත්තේ ඉතුරුනේ r විතරයි. ඊට පස්සේ කැපෙන පද කපන්න පුළුවන් උඩයි යටයි. 44යි 22යි කපන්න පුළුවන් 22 ඒවා 1යි 22 ඒවා 2යි. ආයි ඒ දෙකට යට තියෙන දෙකක් කපන්න පුළුවන්. ඉතුරු වෙන්නේ උඩ 7 වරක් 4 විතරයි. 7 වරක් 4 28යි. r ගේ අගය 28යි. මොනවද ඒකක? මෙතන 44 දීලා තියෙන්නේ 44 දීලා තියෙන්නේ මොනවද? සෙන්ටිමීටර වල. එහෙනම් මෙතන උත්තරේ
දිග සෙන්ටිමීටර්ම වෙන්න ඕනේ. r සමානයි සෙන්ටිමීටර් 28. සරි නේද? මකනවා. ඊළඟ ප්‍රශ්නේ සන්නිකර්ෂණය. සඳුරු මොකෝ සන්නිකර්ෂණය බෑ. මූල 31 අගය හොයන්න කියලා තියෙනවා. මූල 31 අගය හොයන්න කියලා අර වර්ග සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. කාගේ හරි සන්නිකර්ෂණය හොයන්න දුන්නොත් මුලින්ම බලන්න දීලා තියෙන කට්ටියගෙන් ළඟම ඉන්න දෙන්න කවුද කියලා. ළඟම ඉන්න උන් දෙන්නා මතක් වෙන්න ඕනේ. හරි. එතකොට මෙතන අපිට දීලා තියෙන අගයන් බලන්නකො. මේ 30.25 ඉන්නවා. 31.36 ඉන්නවා. 32.49 ඉන්නවා. මම කියන එක තේරෙනවද? මෙන්න මේ ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ 31 මූලය හොයන්න කියලා. 31 මූලය හොයන්න කියලා තිබ්බොත් සන්නිකර්ෂණය බලන්න 31ට අඩුවෙන් ළඟම ඉන්න එක්කෙනයි වැඩියෙන් ළඟම ඉන්න එක්කෙනයි කවුද කියලා දීලා තියෙන අගයන් වලින්. මෙතන අගයක් තියෙනවා 30.25. මෙතන ඉන්නවා 31.36. ඊළඟට ඉන්නවා 32.49. අගයන් තුනක් දීලා තියෙනවා. එතනින් බලන්න 31ට වඩා අඩු අගයන් තියෙන එකයි 30.25 විතරයිනේ. එහෙනම් එතන ප්‍රශ්නයක් නැහැ. එයා කෙලින්ම ලියා ගන්න. 30.25 එයාට වඩා අඩුයි කියලා ලියා ගන්න. ඊට පස්සේ 31ට වඩා වැඩි එක්කෙනෙකුත් හොයාගන්න ඕනේ. හැබැයි 31ට වඩා වැඩි දෙන්නෙක් ඉන්නවා. 31.36යි 32.49. මේ දෙන්නගෙන් වැඩියෙන් 31ට ළඟ කවුද? 31.36 වැඩියෙන් ළඟයි. 32 කියන එක්කෙනා ඈත වැඩි. ඒකින්ද මෙන්න මෙයාව අයින් කළාම දාන්න. අපි වැඩි කියලා ගන්නෙ 31.36. තේරුණා නේද? දෙන්න හොයාගත්තේ විදිය. 31 සන්නිකර්ෂණය හොයන්න කියන්නේ. එතකොට 31ට වඩා අඩු අගයකුයි 31ට වඩා වැඩි අගයකුයි අපි හොයාගන්න ඕනේ. 31ට වඩා අඩු අගයේ විදියට කොහොමද දීලා තියෙන්නේ 30.25. 31ට වඩා වැඩි අගයන් දෙකක් දීලා තියෙනවා. ඒකෙන් 31ට වැඩියෙන් ළඟ 31.36 හින්දා ඒ අගය ගත්තා. 32.49 ගත්තේ නැහැ. ඊළඟට ඊළඟ කොටස වෙන්න ඕනේ. ඊළඟ පියවරේ වෙන්න ඕනේ මේ තුන් දෙනාගේම වර්ගමූලයන් ගන්න. අපි හොයන්න යන්නේ වර්ගමූලයන්. එතකොට 30.25 වර්ගමූලය දාන්න, 31 වර්ගමූලය දාන්න, 31.36 වර්ගමූලය දාන්න. ඊට පස්සේ මෙන්න මෙතන බලන්න මේ සංඛ්‍යාවක වර්ගය විදිහට තමයි 30.25 දීලා තියෙන්නේ. සංඛ්‍යාවක වර්ගය 30.25 වෙනවා කියන්නේ එයාගේ වර්ගමූලය කියවෙන්න ඕනේ 5.5. මෙහෙම හිතන්නකො. මම මේ ගානෙන් පිටට යනවා. 5 වර්ගය සමානයි 25යි. 5 වර්ගය සමානයි 25යි. අපිට ඕන වුණත් 25 වර්ගමූලය හොයන්න. ඒ කියන්නේ මෙන්න මෙයානේ 5 නේද? ඒ වගේ තමයි. දන්න එකකින් හොයාගන්න මොකක්ද කියලා. 5 වර්ගය 25යි කියලා දුන්නා. අපිට 25 වර්ගමූලය ඕන නම් මෙන්න මේ වර්ගය නැතුව ඉතුරු කෑල්ල ගන්න 5.
මේක තමයි මෙයාගේ වර්ග මූලය. අනිත් පැත්ත හැරෙව්වා. ඒ වගේ තමයි 30.25 වර්ගමූලය වෙන්නේ. එතන ඉන්න මේ 5.5ම තමයි. එතකොට මෙන්න මෙයා වෙනුවට අපිට දාන්න පුළුවන් 5.5. මූල 30ක වෙනස් කරන්න එපා. යාව තමයි හොයන්න දෙන්නේ. ඊළඟට 31.36 වර්ගමූලය 5.6. 5.5යි 5.6යි. හරි. දැන් අපි උත්තර දෙකකට ඇවිල්ලා තියෙනවා. අර 5.7යි කියන එක කෙනාව අයින් කරලා තියෙනවා. හැබැයි තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහට යද්දි බලන්න මොකක්ද වැඩියෙන් ළඟ කියලා. ඊළඟට ආයෙත් බලන්න 31ට වැඩියෙන් ළඟ 31.36ද 30.25ද කියලා. මේ අපි ගත්ත දෙන්නගෙන දැන් ආයෙ බලන්න වැඩියෙන් ළඟ කවුද කියලා. කවුද වැඩියෙන් ළඟ? මෙයාට එනවනම් මෙයාට 0.75ක් එකතු වෙන්න ඕනේ 31ක් වෙන්න. හැබැයි මෙයාගෙන් 0.36ක් අඩු කළා නම් 31ට එනවා. එතකොට මෙන්න මෙතන වෙනස මේ දෙන්නගේ වෙනස 0.75යි. මේ දෙන්නගේ වෙනස 0.36යි. එතකොට අඩු වෙනසක් තියෙන එක්කෙනා තමයි වැඩියෙන් ළඟ. එහෙනම් මේ 0.36ක් වෙනස තියෙන එක්කෙනා වැඩියෙන් ළඟ. එතකොට යටින් ලියන්න තවද 31 කියන සංඛ්‍යාව 31.36ට වඩාත් ආසන්න වෙයි. වඩා ආසන්න වෙන්නේ 31.36ට. අන්න ඒක හින්දා මෙන්න මේ පැත්තේ හොයාගෙන ආපු උත්තරය තමයි හරි උත්තරය වෙන්න ඕනේ. කියන්නේ 5.6 තමයි 31 වර්ගමූලය. එම නිසා 31 වර්ගමූලය සමානයි 5.6. 31 වර්ගමූලය සමානයි 5.6. තේරුණානේ? මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. සඳරු ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරිනේ. ඊළඟට මොකන්නද? ඔයගොල්ලන්ගේ ලීව් වුණොත් මේ ආයේ ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. හරි ලියාගත්තා. හරි. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ. හයවෙනි ප්‍රශ්නේ පොඩි දෙයක් තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ ලොකු කරගෙන තිබ්බා. හයවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ සමීකරණ දෙකක් දීලා x ඍණ y හොයන්න. හරි. සමීකරණ දෙකක් දීලා තිබ්බා 5x ඍණ 4y සමාන 9යි කියලයි x ඍණ 2y සමාන 3යි කියලයි සමීකරණ දෙකක් දීලා තිබ්බා. මේකට 1 2 දාගෙන මේවා සුළු කරන්න යන්න එපා. හරි. සංගුණක සමාන කරගෙන සමගාමී සමීකරණ විසඳන්න එපා. මේක පළවෙනි ප්‍රශ්න පත්‍රය. හරි. පළවෙනි ප්‍රශ්න පත්‍රයක සමීකරණ දෙකක් දීලා කාවාරි හොයන්න කියලා තිබ්බොත් කරන්න ඕන එකම දේ මේ දෙන්නව එකතු කරලා බලන්න. එහෙම නැත්නම් ඒ දෙන්නව අඩු කරලා බලන්න. අනිවාර්යෙන් උත්තරය එනවා. හරි. මේ දෙන්න එකතු කරලා බලමු නිකම්ම. 5x x එකතු වෙනවා 4y ට ඍණ 2y එකතු වෙනවා 9ට 3 එකතු වෙනවා. එතකොට 5x ධන x කියන්නේ එකතු වුනහම 6x. මෙතන ඍණ 4y ඍණ 2y එකතු වුනහම ඍණයි ඍණයි එකතු වුනහම ඍණ 4y ඍණ 2y එකතු වුනහම මොකද වෙන්නේ?
ආයවෙනි ප්‍රශ්න කතා කරන්නේ. මෙතන 5x x එකතු වුණාම 6x මෙතන ඍණ 4y ඍණ 2y එකතු වුණාම දෙන්නම ඍණ නම් උත්තරේ ඍණ ලකුණු සමාන හින්දා දෙන්න එකතු වෙන්න ඕනේ 6යි 2යි sorry 4යි 2යි 6යි yම වෙනවා සමානයි 9යි 3යි 12යි දැන් පේන්නේ නැද්ද මොකද අපිට හොයන්න තියෙන කවුද x ඍණ y හොයන්න තියෙන්නේ නැද්ද මොකද පේන්නේ දැන් x ඍණ y හොයන්න තියෙනවා අපිට උත්තරයක් ඇවිල්ලා තියෙනවා 6යි x ඍණ 6යි y ට ඍණ කියන එකනත් ඉන්නවා x ඍණ yත් ඉන්නවා 6ක් විතරනේ වැඩියෙන් ඉන්නේ දෙන්නගේ ඒ 6යි බෙදුවනේ එතකොට 6 මොකද කරන්නේ 6 පොදු 6න් බෙදන්න පුළුවන් එහෙම නැත්නම් 6 පොදුයි කියලා එළියට ගමු එතකොට 6x ගෙන් 6යින් වුණාම x ඉතුරුයි මෙතන ඍණයි ධනයි බෙදුනහම ඍණ 6යි y ගෙන් 6ක් ගත්තාම y ඉතුරුයි සමානයි 12ෙන්ම ඉන්නවා දැන් මේ 6 අයින් කරන්න මොකද කරන්නේ වරහණෙන් එළිය 6ක් ඉන්නවා කියන්නේ යා ගුණ වෙලා තියෙන්නේ එහෙනම් බෙදලා දාන්න එතකොට බෙදුවහම 6ට 6 කැපෙනවා මේ 6ට 6 කැපිලා මේ පැත්තෙන් x ඍණ y ඉතුරුයි 12 6ෙන් බෙදුනහම 12ට 6 ඒවා 2යි x ඍණ y සමානයි 2යි සමගාමී සමීකරණයක් හදන්න යන්න එපා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සමගාමී මේ සමීකරණ දෙකක් දීලා මොකක් හරි අගයක් හොයන්න කියලා තිබ්බොත් ඒ දෙන්න මුලින් එකතු කරලා බලන්න මොකක් හරි එනවද කියලා. ඒකෙන් උත්තරය හොයාගන්න පුළුවන් ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් අඩු කරලා බලන්න. ඊට එහා මුකුත් කරන්න යන්න එපා. මේ ප්‍රශ්න හයේ මොනවා හරි තියෙනවා නම් ආයෙ අහන්න. බෝඩ් එක මහනවා. ඊළඟට කුලක කුලක දෙකක් ඉන්නවා A B කියලා. පාට කරන්නලු B මේ තොප්පියක් වගේ ඉන්නවා නම් ඡේදනය B ඡේදන A dash මේ dash කියන එකේ තේරුම මොකක්ද? dash කියන එකේ තේරුම මේ A ට අයිති නැහැ. dash කියලා තිබ්බොත් A ට අයිති නැහැ කියන කොටස. මෙතන මේකේ තේරුම තමයි A ට අයිති නැහැ. හැබැයි B ට අයිති. A ට අයත් නොවන B ට අයත් වන ඔන්න ඔය ප්‍රදේශය තමයි පාට කරන්න තියෙන්නේ. හරි මේකේ තේරුම ලියන්න කොනම් මේක තමයි A ට අයත් නොවන හරි ඒකේ ඩෑෂ් ගහලා තියෙන හින්දා A ට අයිති නෑ A ට අයත් නොවන හැබැයි B ට අයිති B ට අයිති B ට අයිති A ට අයිති නෑ එතකොට කවුද A ට අයිති නැත්නම් A රවුමේ පොඩ්ඩක්වත් පාට වෙන්න බෑ A ට අයිති නැත්නම් A කියන රවුමේ පොඩ්ඩක්වත් පාට වෙන්නේ නෑ හැබැයි B ට අයිති නම් B ගේ රවුම පාට වෙන්න ඕන එතකොට මෙන්න මේ ටික විතරයි පාට වෙන්නේ A ට අයිති නැති හින්දා A රවුමේ පොඩ්ඩක්වත් පාට වෙන්නේ නැහැ. හැබැයි B ට අයිති ඉතුරු ටික පාට වෙන්න ඕන. ඔක තමයි උත්තර. හරිනේ? මේකත් ලියා ගන්න. A ට අයත් නොවන B ට අයත් වන ප්‍රදේශය තමයි ඔය පාට කරලා තියෙන්නේ. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ. C ගේ අගය හොයන්නලු. ත්‍රිකෝණවල ප්‍රමේයවල ටික හොයාගෙන ගියාත් හම්බෙන්නේ නැති ප්‍රශ්නයක් නේ.
ඔයගලන්ට ත්‍රිකෝණ වර්ග ගොඩක් කියලා තියෙනවා අච්චු පොතේ. සමකෝණී ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ. ඔය වගේ එක එක ත්‍රිකෝණ වර්ග තියෙනවා. හැබැයි ඔය කියන එක ත්‍රිකෝණ වර්ගයක්වත් නෙමෙයි ඔක දීලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? හදන්න නැතුව ඉන්නවා. සිලබස් එකෙන් පිට කියලා හදන්න නැතුව ඉන්න එපා. හරි. මෙතන එක ප්‍රමේයක්වත් නැහැ. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ තුන එකතු කරලා මුකුත් හොයාගන්නත් බෑ. ත්‍රිකෝණ තුන එකතු